ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ සම්ති භික්ඛවේ ඒකේ සමනක් බ්‍රාහ්මනා පුබ්බන්ත කප්පිකා පුබ්බන්තානු දිඨිනෝ පුබ්බන්තං ආරබ්බ අනේක වීතානි අදි උච්චපදානි අභිවදಂತಿ අත්තා දසයි වත්තු හීති ගෞරවනීය කෝගාචර මහා සංඝරත්නය අවසරයි මේ සීවාස උපාසක මහත්තුරු පිළිතුරු කියාගෙන පසුගිය දින 4ක් තිස්සේ ධර්මදේශනා මාලාවක් වශයෙන් අපි පවත්වාගෙන ආවේ මේ බ්‍රහ්මජාල සූත්‍රයේ ඉදිරියට තියාගෙනයි. අද අපි මේ පස්වෙනි දවසට මුල පුරන අවස්ථාව වෙනකොට සාමාන්‍ය ලෝකයා දන්නා ලෝකයා බ්‍රහ්මජාල සූත්‍රයේ මැද කොටස, හරවත් කොටස, ගොබේ මදේ වගේ හරි සලකන කොටසටයි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. මේ සූත්‍රයේ සඳහන් වෙන මේ දසටක් මිත්‍යා දෘෂ්ටි සම්බන්ධව සරුවචන් වහන්සේ කොට පාදගයි. ඒ වෙනකොට ඊයර කලින් සඳහන් කරපු ආකාරයට ඒ වන්නවන්න භාෂණයේ ගුණ කීම නුගුණ කීම වගේ දේවල් ඒවා අහනකොටම හිත නරක නොකරගෙන ඉන්න තරම් ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දුහිතෘ තත්ත්වයටපත් වෙන්න සරුවචන් වහන්සේ තමන්ගේ ගෝල බාල පිරිසට අවවාද අනුශාසනා කරලා මතක් කරලා දෙනවා. මේ වගේ ප්‍රස්තුතයකදී සරුවචන් වහන්සේ නමක් විසින් මතක් කර දිය යුතු මානි මෙවැනි මේ හොඳ නරක ධර්ම විශේෂයි හිත නරක කර ගන්නවට වඩා මේට වඩා උදාර වූ, ගම්භීර වූ, දුද්දස්ස වූ, අතක්කාවචර වූ ගැඹුරු ධර්ම කොටාස තියෙනවා. අන්නේ ධර්ම කොටාස පිළිබඳව විසද භාවයක්, විසිතුරු භාවයක්, පිවිතුරු භාවයක් ඇති කර දෙන්නයි මේ සරුවචනන්සේ පහළ වෙලා තියෙන්නේ කියලා. ඒ ගම්භීර වූ, දුද්දස වූ, අතක්කාවචර වූ ගැඹුරු ධර්මයේ ධ්‍යාවට අර ගුණාගුණ කීම විශේෂයි කම්පන චංචල වෙලා ඇති සංඝයාගේ අවධානය යොමු කරනවා. ඒ යොමු කරන්නයි මේ දෘෂ්ටි පිළිබඳව දැනවෙන ගැනෙන මේ පද මාලාවක් සරුවචනන්සේ විසින් දැන් අර ලාමක මාතෘකාවෙන් මතු කරගන්නවා. සම්තිබික්කවේ ඒකේ සමනක් බ්‍රාහ්මනා, මහණෙනි මේ සමහර සමනක් බ්‍රාහ්මණයෝ ඉන්නවා පුබ්බන්ත කප්පිකා පුබ්බන්තානු දිට්ඨුනෝ පුබ්බන්තං ආරබ්බ අනේක වේතානි අදිවුත්තිපදානි අභිවදಂತಿ. මේ පූර්වාන්තය පෙරවසු කඳ පිළිවෙත ගැන ඒක අල්ලාගෙන, ඒක දෘෂ්ටියක් කරගෙන, ඒක අරමුණු කරගෙන විවිධාකාර වූ අදිවුත්තිපදානි කියලා කියන්නේ මේ සාමාන්‍ය කට කහනවට කියන දේවල් නෙවෙයි. කියන්න පුළුවන් කියන දේවල් කියනවා 18 ආකාරයකට. අට්ඨා දසයි වත්තුයි. මේක තමයි මේ සර්වචනන්දට මේ ලාමක කතාවකදී ඉන පිරිසක් ඊට වැඩිය ගැඹුරකට ගෙන යාම සඳහා දේශනා කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ 18ක් වූ පුබ්බන්තකවාදී එහෙම නැත්නම් පෙරවිසු අතීතය අරමුණු කරගෙන පටලවා ගන්න පුළුවන්
18 ආකාරයෙන් හතරක් වැටෙන්නේ සාස්වත දෘෂ්ටියට. ඒකින් අර බොහෝම ගැඹුරු චක්‍රයකින් වගුවකින් එමීට අවධානය කෙස්පැලෙන තර්කයකට වගේ නූල දිගේ හරියට ගෙන යන්නයි හදාන්නේ. සම්තිපික්කවේ ඒකේ සමන බ්‍රාහ්මණ සස්සතවාදා සස්සතං අත්තානංච ලෝකංච පඤ්ඤාපෙන්ති චතුයි වත්තුයි. මේ 18 ඇත්තේ මහණී සමහරක් ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ මේ ආත්මයෙහිත් ලෝකයෙහිත් සස්සතවාදයක් පනවනවා හතර ආකාරයකට. පූර්වාන්තය ඇසුරු කරගෙන හොඳට හොඳ බණ භාවනා කරන අපි ගිය පාරේ මතක් කරා වාගේ ආතප්පමන්්වාය පධානමන්්වාය අනුയോഗමන්්වාය අපමාදමන්්වාය සම්මා මනසිකාරමන්්වාය කියන විදිහට අපි මේ යම් යෝගාවචර ගුණ තපස් ගුණ පුරුදු කරන්න හදන දේ සියල්ලගෙම සූර වෙච්චි සමන බ්‍රාහ්මණ කොටස ඉන්නවා. ඒගොල්ල පූර්වාන්තය යට ගිය අතීතය පෙරවිසු කඳ පිළිවෙත හොඳට දැකලා ඒ සම්මා සමාධියකින් මේක දැකලා ඒ මතු මැත්තේයි සාස්වතාකාරෝ දෘෂ්ටි හතරක් ඇති කරගන්න. ඒ සාස්වතාකාර දෘෂ්ටි හතර දාල වශයෙන් අපි මතක් කරගන්නවා නම් තමන් පෙරවිසු කඳ පිළිවෙත මම කියාත්මේ අසවලා වෙලා හිටියා. ඊට ආත්මයකට ඉස්සලා මෙහෙම වෙලා හිටියා. ඊට ආත්ම 10කට ඉස්සලා මෙච්චර වෙලා හිටියයි කියලා තමන්ගේ පුද්ගලයෙක් වශයෙන් තමන්ගේ පෙරවිසු කඳ පිළිවෙත හොඳට දකින්න. එහෙම නැත්නම් හොඳට බණ භාවනා කරලා තමන් ඉදිරියටපත් වෙච්ච කෙනෙක් අරමුණු කරලා ඒ පුද්ගලයාගේ අතීතය කියන්න පුළුවන්. ඒකත් ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට කැප වටිනා දෙයක්. පුද්ගල ભેදයෙන් පෙරවිසු කඳ පිළිවෙත කියන්න පුළුවන්. ඒ ඇත්තෝ මේ නිසා සාසක දෘෂ්ටියකට වැටෙනවා මේ එයාමයි. මේ පුද්ගලයා පුද්ගලයෙක් වශයෙන් ආත්මෙන් ආත්මයට මාරු වුණාට මරන්න බෑ. විනාශයක් නෑ මේ වගේ. කැපියාමක් නෑ. දිගටම ලෝකේ දිගට පවතිනවා කියලා පූර්වාන්තයේ අසුර කරගත්තා වූ සාසත දෘෂ්ටිකට වෙන පුද්ගලවාදයෙන් අල්ලගෙන. තව කොටසක් ඉන්නවා ලෝකයේ බලලා. මේ ලෝකයේ මේ අද පවතින්නේ සංවට්ටඨායි කල්පයි. මේක කලින් විවට්ටඨායි කල්පේ. ඊට පස්සේ විවට්ට කල්පේ තිබුණා. ඒ කියන්නේ මේ ලෝකයේ හැදීගෙන එන කාලේ. ඊට ඉස්සෙල්ලා කාලයක් තිබුණා මේ දෙක අතරමැද. ඊටත් ඉස්සර තිබුණා ලෝකේ විවට්ටඨායි කල්ප විනාශ වෙලා විනාශ වුණ කල්ප තියෙනවා. මේ සේරම දකින්න කල්ප 20 30 40 මේ ලෝක ධාතු එවනත අවකාශ ධාතු අභ්‍යවකාශ ධාතු දිගේ ඒ දැකලා කියනවා අපි අද ඉන්නේ ලෝකේ සංවට්ට කල්පේද සංවට්ටඨායි කල්පේද විවට්ට කල්පේද විවට්ටඨායි කල්පේද මේක ඉවරුණාට පස්සේ මේක යන්නේ කොතෙන්ද ඒකෙන් පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ ඒක තව කොතෙන්ද යන්නේ ආදි වශයෙන් මේක මේ හුඟක් වෙලාවට පුබ්බන්ත වාදකේ යන්නේ පෙර මේ ලෝකේ අද පවතින්නේ අන්න අතන ඉඳලා ඇවිල්ලා කියලා ලෝකයාගේ එහෙම නැත්නම් මේ විශ්වයේ ආකාශ වස්තු වල අජට අවකාශයේ ඇතිවීම නැතිවීම දෙක දකින්න පුළුවන් ශක්තිය ඇති කෙනා මේ සස්සත වාදයකට වටනවා මේ ලෝකේ කවදාකවත් මොන්නම බලවේගයකින්වත් විනාශ කරන්න බෑ. ඒක මාරු වෙමින් මේ ආකාරයට එනවා කියලා මේ නොබින්දිය හැකි විනාශ කළ නොහැකි සාස්වත භාවයකට පනවනවා. තුන්වෙනි කොටාසිකට පුළුවන් ඒ ලෝකයේ අසවල් පුද්ගලයා කියන ලෝකයක් පුද්ගලයක් කියන දෙකම සම්බන්ධව සාස්වත දිට්ඨියකට එන්න ඒ තරම්ම විශ්වාස කරගත්ත විශ්වසනීය වශයෙන් කියනවා මේ පුද්ගලයා මේ ලෝක ධාතුවේ මෙන්න මෙච්චර කාලයක් සැරිසරලා තියෙනවා. මේ ලෝක ධාතුවෙන් එපිට අනෙකුත් සාහස ලෝක ධාතු වල අසවල් තැන ගත කරලා තියෙනවා ආදි වශයෙන් ඒ ලෝකයක් පුද්ගලයා දෙන්නගම විසිතුරු දැක්ම සම්පූර්ණයෙන්ම දැක් ගන්න පුළුවන් පෙරවිසු කඳ පිළිවෙතකුත් තියෙනවා. ඒ තමයි තුන්වෙනි එක. ඒ කියන්නේ ලෝකයක් ආත්මයක් දෙකම මිශ්‍ර කරලා ඒ මිශ්‍ර වුණත් ඒ සංකීර්ණ භාවය හොඳින් දැකගෙන සංකීර්ණ භාවය තුලින් හරියට සපයලා උත්තර දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ තමයි
පූර්වාන්තය අසුරු කරගෙන තියෙන තුන්වෙනි වූ සාස්වත දෘෂ්ටිය. හතරවෙනි එකක් සරුවචන වහන්සේ සඳහන් කරනවා තක්කී විමංශි කියලා අර වගේ ආතප්පමන්වාය ප්‍රධානමන්වාය අනුയോഗමන්වාය අප්පමාදමන්වාය සම්මා මානසිකාරමන්වාය කියන විදිහට තපස් කළ භාවනා කළ යෝගා භාවනා කරලා හොඳ සම්‍යක් සමාධියකින් පෙරවිසු කඳ පිළිවෙත බලනවා වෙනුවට තර්කයෙන් සහ විමසුම් නුවණින් තර්ක ශාස්ත්‍රයෙන් සහ විමසුම් නුවණින් ඥාන මීමන්සාවෙන් එයා පුස්තක මේ විස්තර කරනවා තක්ක පරියාහතං ඊමන්සානුචර්තං ඒ විදිහට සයම් ප්‍රතිභාන කායවත් අහලා නෙවෙයි සමාධි කිවුත් නෙවෙයි කල්පනා ඥාණයෙන් දැන් කාලේ කියන විදිහට දාර්ශනික විද්‍යාවේ උදේට කල්පනා කරලා සස්සතෝ අත්තාච ලෝකංච පඤ්ඤාපේති තමනුත් ඒ කියන්නේ ආත්මයත් පුද්ගලයෙකුත් ලෝකයක් දෙකම සාස්වතයි කියලා ලෝකේ පනවනවා. ඒකල කියනවා එවැනි සාස්වත ලෝකෙක මේ පුද්ගලයෙකුට නිවන් දකින්න පුළුවන් කියන එක කරන්න බෑ. ඒ නිසා පුද්ගලයෝ වඳයි. වංජෝ කුටට්ඨෝ මේක හරියට ගිරිශිකරයක් වාගේ ආයේ කෑලි නෑ ඒකේ. තනිසේ ඝන ගිරිශිකරයක් වාගේ. වස්ස දැත්තට තුලකටත් ඔක්කොම දූවිලි කඳුල පවා පියගෙන ගිහිල්ලා ගිරි කුලක් මුදුනට ගල් කුලක් මුදුනට වගේ ඒක ඝණයක් මේක පවතීගෙන එනවා. පෙර ඉතිරකනත් එයාමයි මේ ඉන්නේ එයාමයි මේ ලෝකෙත් මේකමයි ආයෝගේ නිවන් දැකීමක් කරන්න බෑ කියලා ඒ කට්ටිය වඳ භාවයක් කූටට භාවයක් ඒ වාගේම නගර ద్వාරයක පිහිටවන ලද හොඳ ඉන්ද්‍රකීලයක් වාගේ ලෝකේ දිග්ගටම පවතින දෙයක් ලෝකයක් එමය ආත්මයක් එමය කියලා ඒ විමංශානුදිච්චි නැත්නම් විමංශානුව තර්කණියායට විචාර කරලා දෙන ගැටියකුත් තියෙනවා මේ හතරම නිකන් ආවට ගියාට කියන කතාවක් නෙවෙයි ඒක නිසා ගුණදොස් විවාය විවේචනය කර නැත්නම් මේ ශේස්ත්‍රයට මේ මාතෘකාවට එන්න බෑ ඒක හොඳටම පැහැදිලි දෙක තමයි මේ මාතෘකාවට එන්න බැරිකම තිබිච්චාවයි. ඇවිල්ලත් මේක විසඳ ගන්න බැරි නම් කවදාක සර්වඥතා ඥානයක් හෝ විමුක්තියක් හෝ ඒ විමුක්ති සුඛයක් විඳින්න බෑ. ඒක නිසා මේ ඉදිරියට රණ්ඩු දබර කරන කැමරට දඟලන හොඳ නරක කතා කර කර ඉන්න ලෝකයාට මේ මාතෘකාව විශේෂ වෙන්නේ. මේක දුද්දසයි. දකින්න අමාරුයි. අතක්කාවචරයි. තර්කයෙන් දැක ගන්න අමාරුයි. දුරවබෝධයි. අවබෝධ කරගන්න අමාරු ධර්ම කොටාශයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් තමන්ගේ නැත්නම් තමන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යෝගාවචරයන්ට මතක් කර දුන ඔන්න ඕකයි සරුවත්නේ කෘත්‍ය. ඔන්න ඕකයි සරුවචනන්සේ ආශ්‍රය කරවන දැනගන්න තියෙන්නේ. මේන්න මේ විදිහේ හොඳට බණ භාවනා කරා හෝ හොඳ කල්පනා ඥාන ඇති ඇත්තන්ට මෙන්න මේ වගේ පටලැවෙන්න පුළුවන්. ආන්න ඒක තමයි බ්‍රහ්මජාලය කියන්නේ. අන්න බ්‍රහ්මජාලේ මේ විසඳගෙන මේ අන්තෝ ජටා බහි ජටා ජටා ජටෝ පජා කියන විදිහට ජාලාවෙන් ජාලාවට ඇතුළත පිටත ගැට වැටෙන මිනිස්යාගේ මේ ගැට ජටා විජටණය කරන්න ගලවලා දාන්නයි සරුවචනන්සේ ලෝකේ පහළ වුණේ. ඒ නිසා සරුවචන වහන්සේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මතක් කරනවා විශේෂයෙන්ම ශාක්‍ය පුත්‍රයන්ට මෙන්න මේක හොඳට තේරුම් අරගන්න ඕනේ. මෙතෙන්ට යන්න මේ කියන්නේ මේ වැරද්ද කරන්නත් ඈහෙන්න භාවනා කරන්න ඕනේ. ඈහෙන්න ඥාන ශක්තියක් අවශ්‍යයි. ඒ නිසා එදිනෙදා පාන් පෙත්තට ගහගන්න එහෙම නැත්නම් හොඳ නරක වලට නියව ගන්න පිරිසකට මේ විශේෂ ගෝචර වෙන්නේ නැහැ. මේ කියන කතාව දිරවන්නේ නැහැ. මේක මොකටද මේවා කණ්ඩද මේවා බොණ්ඩද මොකටද මේ ධර්ම කියලා ඒවෙන් කිසියම් ප්‍රායෝගික වටිනාකමක් දකින්නේ නැහැ. බැලුව බැලමට පේන්නේ ධර්මයේ සඳහාම දෙයක් වගේ. ධර්මයේ මනුෂ්‍යය සඳහාවත් විමුක්තිය සඳහාවත් නෙමෙයි මේ කියන දෘෂ්ටි මේ කියන මේ පටලැවිලි නිකන් හුදු ධර්මයේම කෙස්තරන තර්ක වශයෙන් කියලා. නමුත් සර්වඥන්සේ පැහැදිලිවම මේ බ්‍රහ්මජාල සූත්‍රය සඳහන් කරනවා මෙවැනි දේ ඉක්මවන්නේ නැතුව නම් කවදාකවත් ඔය කියන විදිහේ විසුද්ධියක් ඔය කියන විමුක්තියක් ලබා ගන්න අමාරුයි. ඒක නිසා එවැනි පටලැවෙන්න පුළුවන් ආකාරවල
මුලැමැදාග එහෙම නැත්නම් ඒවා සිදුවින ආකාර පෙන්ලා දෙන එක තමයි උන්වහන්සේ විසින් සාරවත්යන් වහන්සේ නමක් විදියට නැත්නම් අපි කියනවා නම් ශාස්ත්‍රුන් වහන්සේ නමක් විදියට ගෝල බාලයන් සඳහා කියලා දෙන කරලා දෙන වටිනාම බුද්ධ කෘත්‍යය. මෙන්න මේ ආනිසංසේ නැත්නම් මේ කියන ලාභේ අන්‍ය ශාස්ත්‍රුන් වහන්සේලාගේ ගෝල බාල පිරිසට ලැබෙන්නේ නැහැ. මොකද මේ ගෝල බාල පිරිස තියා ඒ ශාස්ත්‍රුන් වහන්සේලාත් මෙන්න මේ සර්වඥාන් වහන්සේ දකින්න ජටාවේ පැටලිලා ඉන්නේ. බ්‍රහ්මජාලේ පැටලිලායි තියෙන්නේ. ඒක නිසා ඒ අත්තන්ට තම තමන්ගේ ගෝල බාලයින්ට ඒක විස්තර කරලා කියලා දෙන්න අමාරුයි. නමුත් ඊට වඩා ඉක්මවා ගියා වූ සර්වඥතා ඥානින් සර්වඥාන් වහන්සේ මේක පැටලිලා ඉන්න තැන දැකලා මේ හැම පරිච්ඡේදයක් අවසානයේදී මේක මතක් කරලා දෙනවා. මෙන්න මෙතන මෙයා පැටලිලා තියෙනවා. මේ පැටලිලා තියෙන්නේ නිකම් මේ පය හැප්පිලා වැටලා පැටලිලා එහෙම නෙවෙයි. හොඳට භාවනා කරලා හොඳ ගෝල පිටසක් ඇතිගෙන හොඳ විනයක් ඇතුව සීනාසන ස්ථාන ඇති කරගෙන ගුරු ආචාර්ය පරම්පරාවක් පැවතගෙන ආইলা ඒ තමයි වැඩි. මං අන්න එහෙම කට්ටිය මෙන්න මෙතනයි පටලවිලා තියෙන කියන එක දකින්නයි කියලා හරවත්තන් විශ්වාස කරනවා. මේ නිසා මේ අත්ත මෙතෙන්ද යන්නේ කියලාත් කියන්න පුළුවන් බව කියනවා. මේ දෘෂ්ටියට වැටෙන මේ පුදුලට මෙන්න මේ ටික වෙනවා. මෙහා මේකෙන් ගැලවෙන්න මෙන්න මේකයි කල යුත්තේ කියලා සර්වචනාංශේ දන්නවා. මම ඒ ටික දැනගෙන මම ගැලවුණයි කියලා සර්වචනාංශේ දන්නවා. නමුත් කවදාකවත් මෙන්න මෙවැනි වූ සියුම් බන්ධනයකින් ලෝකේ බැඳිලා ඉන්න උන්දලා එක දන්නෙත් නැහැ. මම මේක දැනගෙන එකට වුණා කියලා මට කවදාකවත් ආඩම්බරයක් නම්බුවක් හිතේ ඇත්තෙත් නැහැ. මම මේකේ එල්ලිලත් නැහැ. අන්න ඕකයි සරුවත්‍යතාවය කියලා කියන්නේ. ඔන්න ඕකයි දැනගන්න අමාරු දෙය. ඔන්න ඕකයි අතක්කාවචර කියලා කියන්නේ. ඔන්න ඕකයි දුරවබෝධ කියලා කියන්නේ. ඔන්න ඕකයි ගම්භීර ධර්ම කියලා කියන්නේ. මහණෙනි උඹලා ඒකට ඇත්ත කරපල්ලා කියන එකයි. මේ සෑම දෙයක්ම අන්තිමටම අඩියට එනකම් විස්තර කරලා සරුවත්‍යනාදී විස්තර කරන්නේ ඔන්න ඔතනයි සරුවත්‍ය විශේෂය තියෙන්නේ. එහෙම නැත්නම් මේ සරුවත්‍යනාදී කියන්නේ වටිනා පුද්ගලෙක් කවදාකවත් සතෙක් මරන්නේ නැහැ. කවදාකවත් හොරකම් කරන්නේ නැහැ. කවදාකවත් මේ කාමයේ වර්ධවල හැසිරෙන්නේ නැහැ. කවදාකවත් මිච්ඡා ජීවීන් පෝෂණය කරන්නේ නැහැ කියන කතාවල් මොනවද මේ? නිකන් බාලාංශ කතා. මේ බාලාංශ කතා වලට ඔළුව නරක් කර ගන්නවා නම් මේවැනි ගැඹුරු ධර්මයක් අත්තා වූ සර්වඥ ශ්‍රාවකයෝ සාක්‍ය පුත්‍රයෝ ඉති අන්න ඒකට ධර්මයෙන් කනගාටුයි. මේ ලෝකයා මේ උදේ වේලට දවල් වේලට රණ්ඩු කරන එකවත් ගුණ දොස් කියන එක ඒක ස්වභාවිකයි. මොකද ඒ යත්තන්න මේ වගේ බ්‍රහ්මජාලය පිළිබඳ වැටහීමකුත් නැහැ. ඒකෙන් ගැලවුමකුත් නැහැ. ගැලවුමක් පිළිබඳ කතාවකුත් නැහැ. ඒ නිසා එවැනි බ්‍රහ්මජාලයක් වන දන්න ගැලවීමේ මාර්ගයේ දේශනා කොට ඇති ඒ සඳහා උත්සුක වීම විය යුතු අප්‍රමාද විය යුතු සාක්‍ය පුත්‍රයනුත් අර වාගේ පුංචි කතාවට ඔළුව හොල්ලා ගන්නව නම් චිත්තසලා ගන්නව නම් සර්වඥාන්සේ කියන උඹලට ඊට වැඩි අනතුරක් තව ඇත්තේ. ඒක තමයි භයානකම අනතුර. එතනින්ම මත් වෙන ගතියකටපත් වෙනවා. මෙන්න මේ විදිහට සහස්වත දෘෂ්ටියට හෝ උච්ඡේද දෘෂ්ටිය කියන ලෝකේ සදාකාලිකයි කියන සහස්වත දෘෂ්ටිය. උච්ඡේදේ කියන මේ මරණයෙන් මත්තේ ආයෝකට කර්ම විපාක ඵල විපාක ගන්න දෙයක් නැහැ. ණය වෙලා හරි ගිතෙල් බීපල්ලා. නැත්නම් අපේ කාලේ කියනවනම් මේ නැවකින්වත් පෑන්චුන් කරන්න ඕන. විනාය වෙලා හරි කමන්න සැප විඳින්න ඕනේ. ඉහාට ඒකට ගෙවන්න කෙනෙක් නැහැ. ගෙවන්න වෙන්නේ වෙන කෙනෙක්. ඕවා අපි ගණන් ගන්න දෙයක් නැහැ. පුළුවන් තරම් හොඳින් හෝ නරකින් මේ සැප විඳින්න ඕනේ කියන උච්ඡේද දෘෂ්ටිය කියලා. සාසුත දෘෂ්ටිය කියලා කියන්නේ අපි කොච්චර ළඟලවුවත් අපිට කවදාකවත් නිවන් දැකILLක් නැහැ. මේ සංසාරේ මෙහෙමයි මේක සදාකාලිකයි. ආනෝයි දෘෂ්ටි දෙක ප්‍රධාන වශයෙන් මේ 64ක් 62ක් වූ දෘෂ්ටි වලට පාදම සලසනවා. අන්නේ පාදම සලසන හැටි විස්තර කරන්නට අපේ අටුවාව ණය ක්‍රම 4ක් විස්තර කරලා දීලා තියෙනවා. මම නැවතත් මතක් කරනවා මෙවුවා පාම් පෙත්තක ගාලා කණ්ඩ එහෙම පුළුවන් දේවල් නෙවෙයි. ඒ නැත්තම් සාක්කුවේ දාගෙන නම මේ නම් ටික ලියලා සාක්කුවේ දාගත්තට උපාධි ලැබෙන දේවලුත් නෙවෙයි. මේ ක්‍රම 4 Taman දැන් ඉන්නේ මොකේද කියලා තේරුම් ගන්න මට්ටමට නාම රූප පරිච්ඡේද ඥානවත් ලබාගත් කෙනාට නම් තේරෙනවා මේ සරුවඥන් වහන්සේගේ සරුවඥතා ඥානෙ කොහොමද කූටාකාරයක මුදුන් කුළුණ වගේ ගොනු වෙලා තියෙන්නේ. කොහොමද මේක මොන්න තරම්
මේ ගැළවිල්ලකින් මේක ගැළවිලා තියෙන දත් 32 මැද දිය බේරලා ඉන්නා වාගේ සරුවචනාංශයේ තියෙන එකම ඒකායන ක්‍රමයෙන් තමයි අපිට මේ සතිපට්ඨාන දේශනා කරලා තියෙන්නේ. කියන්නේ මේ ණය ක්‍රම හතර අතුවාව තමයි පැහැදිලිව මේක විස්තර කරන්නේ. නමුත් මම හිතුවා මේ ධර්ම දේශනාවට එකතු කරන්න කියලා. මොකද ඒක අපට නැවත නැවතත් මේ ණය ක්‍රමය අවශ්‍ය වෙනවා. මේ ණය ක්‍රමය හතරම විස්තර කරන්නේ පටිච්චසමුප්පාදය. මේ පටිච්චසමුප්පාදය තුලින් තමයි උච්ඡේදවාද, සස්සතවාද කියන දෙකට නොවැටි මධ්‍ය ප්‍රතිපදාවට වැටෙන්න එකම ඒකායන ක්‍රමයේ සතිපට්ඨාන ක්‍රමයේ මතු කරගන්න පුළුවන් වෙන්නේ. ඒකේ නොසිටින සෑම වෙලාවකම අපි ඉන්නේ ඔන්නේ මොකක් හරි එක පැටලෙලා. අනේ ඒ තරමින් අපි කාරණාව තේරුම් ගත්තොත් ප්‍රමාදය සහ අප්‍රමාදය මාදය කියන වචන තේරුම් ගන්න පුළුවන්. අප්‍රමාදේ නම් එළඹ සිටි අරමුණෙහි නාම රූප දැකීමවත් අඩු ගන්න සිද්ධ වෙනවා. ප්‍රමාදේ නම් ඒ නාම රූප මත එක්කෝ උච්ඡේදවාද එක්කෝ සස්සතවාද කියන දෙකෙන් එක පැටලෙන්න ඕනේ. එතකොට එහි මදයක් පහළ වෙනවා. මත්වීම. ආන්නේ මත්වීම තමයි අපි ආස්වාද කරන්නේ. මගේ දෘෂ්ටිය, මගේ තණ්හාව, මගේ මාන්නේ, මගේ දෘෂ්ටිය කියලා මද, මාන, පමාද කියලා ප්‍රදාන කරලා තියෙන්නේ. උන්න පටලවාගත්ත දෙයක් තමයි. පටලවාගත්තේ නැති දේ ඇලෙන්න දෙයක්වත් නැහැ. මත් වෙන්න දෙයක්වත් නැහැ. ප්‍රමාද වෙන්න දෙයක්වත් නැහැ. එතකොට අඩු ගන්න ඉදිරිපත් වෙලා තියෙන සංස්කාර කොටසෙයි නාම රූප ධර්මවත් වැටෙනවා. මේ මතුමත්ය තමයි මේ කියන්නා වූ ණය ක්‍රම. එහෙම නැත්නම් අර කියන්නා වූ සස්සත උච්ඡේද කියන දෘෂ්ටි දෙකට නොවැදී මෙතමාවත සාදා ගන්න පුළුවන් තරම් තමන්ගේ පූර්ණ වූ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන දේ තමන්ගේ විමුක්තියට පිහිටක්. එහෙම නැත්නම් මේ ශ්‍රද්ධා, විරිය, සමාධි, ප්‍රඥා කියන මේ දේවල් එක්ක අතීත අනාගතයට යනවා, එක්ක අනුන් විශේෂ යනවා. කොහොම හරි වර්තමානයේ පන්න. ක්ෂණ සම්පත්තිය පන්න. ක්ෂණ සම්පත්තිය පන්න නැති වෙන්න නම් පවතින අරමුණෙහි නාම රූප දෙක දකිනා මට්ටමට අරමුණට මූණට මූණ දාලා තියෙනවා. එහෙම නොවුනොත් අර කියන වාද වලට පැටලීම සාමාන්‍ය මෝඩ ජනතාවට වඩා භාගයට උගත්තු ඉන්නේ. ඒ අතන්ට තද බලව සිද්ධ වෙනවා. අර්ධ ඥානෙ භයානක ලීලා. සම්පූර්ණ දැනුම නැත්තම් ওই ණය ක්‍රම දන්නෙත් නෑ, උච්ඡේදවාදී කර තේරෙන්නෙත් නෑ, සස්සතවාදී කර තේරෙන්නෙත් නෑ, නාම රූප දන්නෙත් නෑ. ඊ අදිරපත් වෙච්ච අරමුණ කියන එක දන්නෙත් නෑ. ඔහේ පාන් පෙත්තක් උපයාගෙන කාලා ජීවත් වෙනවා. ඒ මිනිසුන්ට ඔය වාද පටලවිලා මොනවත්ක්ම නෑ. එහෙම නැත්නම් හරියට නාම රූප පරිච්ඡේ ඥාන ආදී ප්‍රත්‍යක්ෂ ඥානත් ඇතිව මේ වාදවල තියෙන පිහිදාරයක් උඩ ගමන් කරන්නා වාගේ ප්‍රමාදයට ඇදෙන්න ගතිය දැනගෙන අප්‍රමාදීව ගත කරන කිනාටත් මේ වාද කොච්චර තියුණුණත් කොච්චර හානි කරුණත් කිසිම බාධාකින් තොරව හරුවචන අපිට පාර පෙන්නලා දීලා තියෙන නිසා මධ්‍යම භාගයේ මධ්‍යම ප්‍රතිපදාවේ බේරෙන්න පුළුවන්. මේ අර්ධ ඥානය තමයි ඉතාමත්ම භයානක. මේ වාද විශේෂයි. ප්‍රපංච ලෝකේ භාග ඥාන අර්ධ ඥානය ඉතාම භයානකයි. ඉතින් අපි ඔක්කොම හරියට ඥානය සාක්ෂාත් කරන තාක්කල් මේ අර්ධ ඥානය නිසා යෝගාවචරයන්ටමයි මේ අර්ධ ඥාන කතාව ගැලපෙන්නේ. යෝගාවචරය කියන්නේ යෝගයට ආවචර වෙච්ච වැඩේට බහැගත්ත කට්ටිය. තාම වැඩ ඉවර නෑ. ඉතින් අන්නේ කට්ටියට මේ භාග දැනුම මන්ද ඥානය හරියට බාධා කරනවා. අන්නේ ඒක අවුල් කරයිද විසඳයිද කියන්න මට කියන්න අමාරුයි. නමුත් මම හිතුවා මේ පටලැවීමට හේතු වෙන පටලැවුම් ක්‍රම සහ නිර්වුල් වීමේ ක්‍රම විස්තර කරන මේ ණය ක්‍රම හතර අපි ධර්ම දේශනාවට ඉදිරිපත් කරගනිමු කියලා. ඒකෙදී පෙන්නනවා මෙවැනි ප්‍රශ්නයක්, ප්‍රස්තුතයක්, සංසිද්ධියක්, සංකල්පයක් මතුවෙච්චාම ලෝකයාට අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් ගැළවීම පිණිස සමීකරණයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් ණය ක්‍රම හතරක් විශේෂයෙන් සඳහන් කරන ප්‍රඥාල සූත්‍රයෙන් සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක පටිච්චසමුප්පාදයෙන් සම්බන්ධ කරන්න පුළුවන්. පළවෙනිම සඳහන් කරන්නේ ඒකත්ත ණය. දෙක නානත්ත ණය. තුන අව්‍යාපාර ණය. හතර ඒවං ධම්මතා ණය. මේවා කොහොම මේ තාක්ෂණික දැනුමක් වාගේ මේ ශාස්ත්‍රයට ගියාට පස්සේ උසස් පෙළ දැනුමක් විශේෂිත දැනුමක් පිණිස දැනගත යුතු කොටස්. මේ ඒකත්ත ණය කියන එකේ සඳහන් කරන්නේ
බීජයකින් අංකුරයක් පැනනගිනවා අංකුරයෙන් ගහක් හරගන්නවා වාගේ ඒ නොබින්ද පවත්වන්නා වූ ඒකකයක් එක සම්තතියක් පවතිනවා කියලා පිළිගන්න ගතිය. බීජයකට වතුර වැටිච්චාම තෙතමනේ ලැබිච්චාම අඳුර ලැබිච්චාම ඒක කණු කැපිලා අංකුරයක් එනවා. ඒ අංකුරයෙන් ගහක් එනවා. ඒ ගහෙන් ගෙඩියක් එනවා. ඒ ගහෙදී තවත් බීජයක් එනවා. බීජෙන් නැවතත් අංකුර ගස් මල් පල හට ගන්න දිගට යනවා. මෙන්න මේ වගේ සම්තතියක් පවතිනවා කියන එකට කියනවා ඒ සම්තතිය ඒකකයක්. එකක් ගෙඩියක් වශයෙන් දකින්නකොට කියන ඒකත්තනය කියලා. එන්නේ ඒකත්තනය කියන සංසිද්ධියක් කියන සමීකරණය. නැත්තම් මේ මූල ධර්මය. එහෙම නැත්තම් මේ assumption එකෙන් නැත්තම් හිතාගත්ත දේ මතිය හරියට දකින්න නැත්තම් මේ දලිපිය හරියට පාවිච්චි කරනවා නම් සම්මාපස්සන්තෝ හේතුඵල සම්බන්ධේන පවත්තමානස්ස සත්තානස්ස අනුපච්ඡේදාව බෝධතෝ උච්ඡේද දිට්ඨිම් පජහත. ඒ නිසා මේ බීජයක් කියනවා නම් බීජයට තෙතමනේ සහය උණුසුම ලැබුණොත් ඒකෙන් අංකුරයක් එන්න පුළුවන්. ඒ අංකුරයට හොඳට පහසුකම් ලැබුණොත් ගහක් වෙන්න පුළුවන්. ඒ ගහේ කොළ අතු ඉති මල් පල හට ගන්නොත් ඒකෙන් නැවත බීජයක් එන්න පුළුවන්. ඒ බීජ මේ විදිහට යන්න පුළුවන් ආකාරයට හේතුඵල වශයෙන් හොඳට දකින්න කෙනා හේතුඵල සම්බන්ධයෙන් සත්වයාගේ අඛණ්ඩ පැවැත්මක් තියෙනවා කියලා හිතනවා නම් ඒ මනුස්සයා කවදාකවත් උච්ඡේද දිට්ඨියේ පැටලෙන්නේ නැහැ. මේ මැරලා ඉවර වෙනවා මෙතන වැඩි හමාර වෙනවා කියන ඒ වැරදි නිගමනයට එන්නේ නැහැ. ඒකයි ඒකත් නැයි තියෙන ආනිසංශය. අපි ඔකොච්චර ඇංගිලා මේ දුස්සීලකම් කරාත් එලිපිට දුස්සීලකම් කරාත් දුස්සීලකම් කරලා පෙන්නලා දුන්නත් ගහපාදීලා දිනුවත් පෙරදුනත් ඕකට කොහොමඩක්වත් පසු ප්‍රතිඵල තියෙනවා. ඒක නිසා අද දිනන දිනම නෙවෙයි වැදගත් වෙන්නේ. ඒකෙන් මේ ණය ක්‍රමයට අපිට අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා කියලා දැනගත්තොත් අපිට උච්ඡේදවාදයකට ඇවිල්ලා බලපුලුවන් කාර්ය තියෙන වෙලාවේ අනුන් යටපත් කරන්න නිලයේ තියෙන වෙලාවේ බලය පෙන්වන්නට සල්ලි තියෙන වෙලාවේ ඉව කරන්නට අයිය තියෙන වෙලාව ගණන් කාර්කම් පෙන්වන්නට යන්නේ නැහැ. ඒක දන්නා මේක බීජයක් පාටපත් වෙන කර්ම බීජයක් මේ බීජ කවදා හරි පැලවෙනවා. පැලවුණොත් ගහක් ඇවිල්ලා ඕකේ ওই જાතිම ගෙඩි හට ගන්නවා. ඒ ගෙඩි හටගත් දවසේ ඔය මූල ධර්මයේ අනිත් පැත්ත හැරෙනවා. ඉදාටත් විඳවන්න වෙනවා. ඒ විඳවන්න වෙන්නේ මේ කරන මටමයි නැත්නම් ඒකේ ඒකාත්ම භාවයටමයි සිද්ධ වෙන්නේ කියලා මේ මුළු පද්ධතියටම එකක් දිගට යන සම්තතියක් තියෙනවා කියලා පිළිගත්තොත් ඒ පුද්ගලයාට කවදාකවත් මේ හොරෙන් පව් කරලා ඉවරලා පව් නැති බවට ඔප්පු කරලා දිනන්න ගහපා දෙන්න හදනවා හරියන්නේ නැහැ. නමුත් මේක වරදවලා ගත්තොත් මේ ඒකත් ණය කියන එක වරදවලා පටලවා ගත්තොත් ඒ ඇත්තෝ හේතුඵල සම්බන්ධයෙන් සත්වයාගේ සාන්තතිය දිගට පවතින නිසා ඇත්තෝ සස්සත වාදයකට වැටෙන්න ඉඩ තියෙනවා. නිවන් දක ගන්න බැරි විකටෝම පවතින සතෙක් ඉන්නවා කියන අදහස මේ ඒකත් ණයේ තියෙන දුර්වලතාවය. ඒ නිසා ඒකත් ණය පාවිච්චි කළ යුත්තේ ආයුධයක් වශයෙන් උච්ඡේද දිට්ඨිය කැපීමට මිස මෝඩ තාලෙට සාස්වත දෘෂ්ටියට පොහොර වැටෙන්න දෙන්නේ. ඒක නිසා ඒකත් ණය ක්‍රමය ලෝකයේ පාවිච්චි වෙන මූල ධර්මයක්. එහෙම නැත්නම් සංකල්පයක් ප්‍රමේයයක්. නමුත් ඒක සමහර හොඳ ඥානවන්තයා මේ ඒකත් ණය තියෙන ඒ නිසා මේ හේතුවක් තියෙනවා නම් ඵලයක් ඇති වෙන නිසා හේතුව තියෙන තාක්කල් ඵලයෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා හැංගිලා හොරකම් කරලා වැඩක් නැහැ. හොරකම් කරලත් ගහපාදීලා ඇති වැඩක් නැහැ. මම කරන දෙයට මම වක් කියන්න ඕනේ නැහැ කියලා උච්ඡේද දිට්ඨියෙන් ප්‍රශ්නෙන් පැන යාමේ බේරෙනවා. උච්ඡේද දිට්ඨිය ඇති කරන්නේ නැහැ. නමුත් ඒ පුද්ගලයා මේ ඒකත් නායකමේ ලෝක සම්මත ක්‍රමයක් කවුරුත් පිළිගන්න ක්‍රමයක් මේකේ කියන තාලෙට කවදාකවත් නොනැසෙන සතෙක් ඉන්නවා කියන සත්‍යවාදයට වැටුනොත් ඒ පුද්ගලයා අර ණය ක්‍රමය වැරදියට අල්ලගත්ත කෙනෙක් වගේ. සර්පයේ පිටිපස්ස පැත්තෙන් ඇල්ලුවා වාගේ ඒකත් ණය ක්‍රමේ අමාරු වැටෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි ගත්තොත්
මේ දිව දෙකේ කතාවල් කියලා කියන්නේ මේකයි. අපි හොඳට දැනගන්න ඕනම බුද්ධ වචනයක් ගත්තොත් ඒක දෙපැත්තට හරවන්න පුළුවන්. ඒ දෙපැත්තට හරවන්නේ Taman විනිශ්චය සභාවේ මූලාසනයේ ඉන්නවනම් එක කතාවක්. එකම බුද්ධ වචනේ. පිටි කූඩුවේ ඉන්නවනම් එක කතාවක්. වග උත්තරකාර කූඩුවේ ඉන්නවනම් මේ චෝදනා කූඩුවේ ඉන්නවනම් එක කතාවක්. ආන්නේ වගේ මේ එකම ධර්මතාවයක්වත් තුන් පැත්තටම සාධාරණ සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ ඒකත් ණය බොහෝ විට පාවිච්චි කරනවා අnder සීමාව යට. ඒක පුළුවන් උච්ඡේදවාදයේ කඩන්න පුළුවන් එකෙන් නමුත් ඒකේ සස්සතවාදයකට පොහොර වටන ගතියක් තියෙන නිසා සම්‍යක් ක්‍රමයට උච්ඡේද මේ ඒකත් ණය ගන්න කෙනා උච්ඡේදවාදයේ කැඩීම පිණිස තමන්ගේ බයලජ්ජා පිහිටවීම පිණිස ඉන්ද්‍රිය සංවරයේ පිණිස සීලයේ පිණිස සමාජ ධර්ම ආරක්ෂා කිරීම පිණිස ඒකත් ණයට ගන්න මම යමක් කළොත් මට ඒක විඳින්න වෙනවා. කළ දේ ඵලඵල දේ. හොඳක් කළොත් හොඳක් නරකක් කළොත් නරකක්. තිත්ත බීජයක් වපුරොත් තිත්ත ඵලයක් ලැබෙනවා. මිහිරි බීජයක් වපුරොත් මිහිරි ඵලයක් ලැබෙනවා කියන මේකට වැටෙන්නේ ඵලයේ වපුරන බීජයට සරල සමාන්තරව තමයි ඵලය ලැබෙන්නේ. ආන්නේ විදිහට මේකේ ඒකාත්මයක් තියෙනවා. ප්‍රවේණියක් තියෙනවා. සන්තතියක් තියෙනවා. ප්‍රවාහයක් තියෙනවා කියලා ඒ මුළු ප්‍රවාහයේම එකක්. එක පුද්ගලයක ආදී වශයෙන් ගැනීම ඒකත් නැයි කියනවා. මේකම අනිත් පැත්ත එතකොට මේ ඒකත් නැයි කියන්නේ උච්ඡේදේ කපල සස්සත ඇති කරගන්න. දැන් මේ පුබ්බන්තවාදයේ වගේම සස්සත දිට්ඨියට මෙන්න මේක වරදවා තේරුම් ගැනීම තමයි සර්වඥාන්සේ උත්තරේ වශයෙන් පෙන්නන්නේ. මේ අත පෙරවිසු කඳ පිළිවෙත දැකලා තියෙනවා. දැකලා කියනවා මේ කඳ පෙරවිසු කර්මානුරූපව අනුවමයි මේක පහළ වෙලා තියෙන්නේ. මේ පහළ වෙච්ච නිසා ඒ කර්ම කියනවා කර්ම රැස්න තාකල් කවදාකවත් ඕකේ අපිට නිවන් දකින්න අපිට ප්‍රතිපත්ති පුරලා ඉලියක් කරන්න බෑ. මේක සදාකාලික දෙයක් ඒකත් නැහැ. මේක ලෝකේ වාගේ ආත්මේ වාගේ දිගට පවතින දෙයක් කියලා පටලවා ගන්න ඉක්නවා. ඒක සර්වඥාන්සේ මතක් කරනවා මේක ඒකත් නැහැ පාවිච්චි කරන්න මේ ඉන්න පුද්ගලයා මේ මම හොඳක් කරුවොත් හොඳ ප්‍රතිඵල නරකක් කරුවොත් නරක ප්‍රතිඵල කියන මේ ණය ක්‍රමය අල්ලගෙන හොඳටම යෙදෙනවනම් ඒ කාන්තේම මට නරක කෙරුවත් හොඳ කෙරුවත් මම හොජයට ඉන්නවා කියලා ගන්න මම මැරුණාට පස්සේ මයින් ආය කවුරුත් පරිගන්න කෙනෙක් නැහැ කියලා ගන්න උච්ඡේදවාදයට වැටෙනතෝ කරන දෙයට වගකීමක් චර්යා පද්ධතියක් බයලජ්ජාවක් ඇති කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒකත් නැහැ ඒ නිසා හරියට මේ දැලිපිය පාවිච්චි කරන කෙනා වගේ සර්පේක අල්ලන කෙනෙක් වගේ හරියට දැනගෙන පාවිච්චි කරව කපා ගන්න එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අනිත් පැත්ත තමයි නානත්තනාය. ඒ නානත්තනායේදී පෙන්වන්නේ අවිද්‍යාව කියලා එකක් තියෙනවා. සංස්කාර කියලා තව එකක් තියෙනවා. විඥාන කියලා තව එකක් තියෙනවා. මේ එක එකට ආවේනික එකම පද්ධතිය ඇතුලේ තියෙන මේ පුංචි අංගෝපාංග වලට වෙනම ලක්ෂණ තියෙනවා රස තියෙනවා පච්චපට්ඨාන තියෙනවා පදට්ඨාන තියෙනවා. ඒව වහවහ ඇති වෙමින් වහවහ නැති වෙමින් යන එකකින් නෙවෙයි මේ පද්ධතිය හදලා තියෙන බොහෝ දේවල් වලින් නානත්ත කරනවා. ඒ එකක් ඇතුලේ තියෙන පුංචි කොටස් වහවහ ඇති වෙමින් නැති වෙමින් යනවා. ආන්නේ විදිහට අපි පිම්බීමක් බලනවා. ඒ පිම්බීම ඇතුලේ පිම්බේ රාශියක් අපි දකිනවා. එතන ආස්වාසයක් දකින්නවා ආස්වාසය ඇතුලේ ආස්වාස පුංචි රාශියක් දකින්නවා. සක්මණේ පියවරක් දකින්නවා ඒ පියවරේ එසවීමේ අවස්ථාව, යැවීමේ අවස්ථාව, තැබීමේ අවස්ථාව කියන නානත්ත ක්‍රමයට දකින්න එකම දේ ඇතුලේ පුංචි කොටස් රාශියක් දකින්නවා. මේ සෑම කොටසකටම අදාළ පඨවි කොටස් තියෙනවා, ආපෝ කොටස් තියෙනවා, තේජෝ කොටස් තියෙනවා, වායෝ කොටස් තියෙනවා. ඒ පඨවි කොටාසට අයිතියේ ලකුණු ඔබ සක්මනේදී දැක්කත්, උදරේදී දැක්කත්, ආස්වාද ප්‍රසාරදී දැක්කත් ඒකට ඒ ස්වභාවික ලක්ෂණේ තියෙනවා. පඨවි තියෙන කක්කල ලක්ෂණේ තියෙනවා. ආපෝ ධාතුවේ තියෙන පග්ඝරණ ලක්ෂණේ තියෙනවා. ඒ නිසා ඒව වෙනමයි. කොච්චර කරුවත් ඒවා වෙනමයි. මෙන්න මේක සඳහා ඇති වෙන අවිද්‍යාව මේ පසුබිමේ තියෙනවා. ඒක වෙනමම ලක්ෂණ. සංස්කාර දිනව වෙනමම ලක්ෂණ. ආදි වශයෙන් මේකේ තියෙන නානත්තනය දැක්කනම් ඒ පුද්ගලයාට අලුතෙන් පඨවි ආපෝ තේජෝ වායු කොටස් පහළ වෙන හැටි දැක ගන්න පුළුවන්.
අලුතෙන් අවිද්‍යාව පහළ වෙන හැටි දැක ගන්න පුළුවන්. අලුතෙන් සංස්කාර කරන හැටි දැක ගන්න පුළුවන්. මේ විඥානයේ පහළ වෙන හැටි දැක ගන්න පුළුවන්. මොකද හැම දෙයක් දිහාම ඉතාමත්ම සවිස්තරව ඇහක් පිට ඇහක් තියාගෙන බලාගෙන ඉන්නකොට ඒ පුද්ගලයාට තේරෙනවා කවදාකවත් නැති තැනකින් අලුත් දේවල් පහළ වෙනවා. මොනවද පහළ වෙන්නේ? අවිද්‍යාව පහළ වෙනවා. සංස්කාර පහළ වෙනවා. විඥානය පහළ වෙනවා. මෙන්න මේ පහළ වෙනව නම් ඉතින් සස්වත වාඩයක් ඇත්තේ. අකණ්ඩව ගලාගෙන යන්නා වූ ආත්ම ශක්තියක්, ආත්ම ප්‍රවාහයක් නේ. අලුතෙන් පහළ වෙල දේවල් තියෙනවනම් කොහොමද තියෙන දේවල් හැමදාම ලෝකේ තියෙනවා කියලා කියන්නේ. ඒ නිසා නාම රූප වශයෙන් අරමුණක් දකින්නකොට ඒ අරමුණ කියන්නේ ක්‍රියාවක් නෙවෙයි ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය තුළ නාම රූප කියලා කොටස් දෙකක් තියෙනවා. නාම කොටස වලට වෙනමම ලක්ෂණ තියෙනවා, රස තියෙනවා, පච්චපට්ඨාන තියෙනවා. රූප කොටස වලට වෙනමම ලක්ෂණ තියෙනවා, රස තියෙනවා, පච්චපට්ඨාන පදත්තාන තියෙනවා. මේ චිත්තක්ෂණේ වහවහ ඇති වෙනවා. එහෙමනම් මේ තිබුණ දෙයක් දිකට පවතිනවා නෙවෙයි අලුතෙන් ඇතිවීමක් වෙන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට අර සාසත දෘෂ්ටිය කියන සදාකාලික භාවයක් නෙවෙයි තියෙන්නේ අලුතෙන් පහළ වෙන ස්වરૂපේ ඇති වෙයි. නමුත් යම් කිසි කෙනෙක් මේක වරදොල තේරුම් අරගත්තොත් ඒ පද්ධතියේ තියෙන රූප ධර්ම නාම ධර්ම වහවහ බිඳි යන. ඒව ආය නැවත පහළ වෙන්නේ. ඒ නිසා බිඳි ගිය දේ ආය පහළ වෙන්නේ නැහැ. ඒ නිසා විනාශ වෙන ගතියයි තියෙන කියලා උච්ඡේදවාදයට යන්නත් නැත්නම් උච්ඡේදවාදයට මේක අර්ථකථනය දෙන්නත් පැටලෙන්නේ කියලා. ඉතින් හොඳට තේරෙනවා මේ නාම රූප පරිච්ඡේදයක් වාගේ අර මුත හොඳට හිත යොදාගෙන ඉන්න පුළුවන් තරම් භාවනාවට එන්න කොච්චර සීලයක් ඕනේ. කොච්චරනම් භාවනා පුහුණු කරන්න ඕනේ. කොච්චරක්නම් සමතයක් තියෙන සමාධියක් තියෙන. අන්න ඉතින් ආවට පස්සේ වුණත් ඒ සංසන්දී ඇති වෙන පැත්ත පුංචි කොටස් වල ඇති වෙන පැත්තට හිත වැඩි යොදලා කල්පනාවට එහෙම හිත ගියොත් අරමුණෙන් හිත බැහැර වෙලා අනිවාර්යයෙන්ම සස්සත දික්කයට වැටෙනවා. නැති වෙන පැත්තට එහෙම හිත වැඩිපුර යෙදිලා ඒ කල්පනාව පැත්තට ගියොත් උච්ඡේදවාදයට වැටෙනවා. ඒකට හේතුව මේ එක පද්ධතියක් තුල එකක් නෙවෙයි රාශි තියෙනවා කියලා දකින්න ඥාණයමයි මේ නොමග යවන සුළු තත්ත්වයටපත් වෙන්නේ. අන්න එතනදී මේක සාස්වතයට ගන්නත් එපා, උච්ඡේදයට ගන්නත් එපා. මේ දකින්නේ එක සංසිද්ධියක් තුළ දෙන පුංචි අංශු කොටස්, ඒ කොටස් වල ඇතිවීම නැතිවීමයි කියලා දෙන්න සරුවචනanse ලෝකෙට පහළ වෙනවා. මේක තවත් එක පැත්තක් පෙන්වනවා. යම් කිසි කෙනෙක් සාස්වත දෘෂ්ටි ගතිකව ලෝකෙට ආවන සර්වඥාන්සේ මේ නාම රූප දර්ශනයට ආවට පස්සේ පෙන්නලා දීලා තිනවා උන්න සාස්වත දිට්ඨිය බොරු බව දැන් පේනවනේ. අලුතෙන් මොනවාරි පහළ වෙන්න බෑනේ. සාස්වත දෘෂ්ටියක් තියෙන සදාකාලික දෙයක් තියෙන නම් අලුතෙන් පහළ වෙන්න බෑනේ. උන්න පහළ වෙන්නේ. නමුත් උච්ඡේද දෘෂ්ටියට මේක වට ගන්න එපා. මොකද මේ පුද්ගලයා ඒ වෙනකොටත් උච්ඡේද දෘෂ්ටිය බැහැගෙන ඉන්න කෙනෙක්. මේක උච්ඡේද දිස ගන්න එපා. සාස්වත දෘෂ්ටිය කඩන මට්ටමට පමණ නානත්තනාය ගන්නයි කියන්නේ. මේක අර ගුරුගේ පන්දිසාංශ මතක් කරලා තිබුණා. සාමාන්‍ය තේරෙන නිදර්ශනයක් විදිහට අපි පාන්දර යාමක හෝ ගොම්මන් වෙලාවක පාරේ යනකොට විශේෂයෙන් මේ වගේ කැලේක පහර හරහා යන කූඹි රෑන, කඩි රෑන, නැත්නම් ගෙඩි රෑන කියලා වේව. අපි ඈතදී නොසලකලිමත් විදිහට දැක්කා නම් එතන පවතින දෙයක් කෝටුවක් වගේ, ලණුවක් වගේ, මුලක් වගේ පේන්න තියෙනවා. නමුත් අපි උවමනාව නිසා හෝ ඥාණයෙන් බලන්න ඕනකම නිසා හෝ අපි මේක ටිකක් ලං වුණොත් පේනවා මේක එහෙම පවතින එකක්. වැලක් හෝ කෝටුවක් හෝ බුලක් නෙවෙයි ලං වෙනකොට පේනවා මේක නලියනවා කියන්නේ. එතකොට අපිට තේරෙනවා ඒකත්ත වශයෙන් ගත් එක නම් ටිකක් අභියෝගයට ලක් වෙනවා. මේක නලියනවා. තව ටිකක් ලං වෙලා බලනකොට ඒකේ නානත්වයක් තියෙනවා. එක සතෙක් පිටිපස්සේ එක සතෙක් යනවා හැර ලණුවක් නැහැ එතන. ලණුවක පැවැත්මක් නැහැ. කෝටුවක් නැහැ. මුලක් නැහැ. සතා පිටිපස්සේ සතා පිටිපස්සේ සතා කිලෝරක් කරගෙන බලන සත්තු කොට්ටාසයක් මේ එනවා මේ යනවා මේ එනවා මේ යනවා. එතකොට මේක සර්පයෙක් කියලා වටහා ගන්න තියෙන අවස්ථාවක් නැතුව යනවනේ අපිට. ඒක කෝටුවක් කියලා මෙතන පවතින දෙයක් කියලා වටහා ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ආන්න මේ වාගේ අරමුණක් දැක්කපළියට
අරමුණේ වැඩි විස්තරයක් පේනකොටම නැත්නම් අපි පිම්බීම වාර කීපයකට බෙදලා දකින්නකොට ආශ්වාස වාර කීපයකට බෙදලා දකින්නකොට පියවරක් කැඩි කැඩි යනකොට අනිවාර්යයෙන්ම අපේ හිත එක්ක උච්ඡේද දෘෂ්ටියට එක්ක සාස්ත්‍ර දෘෂ්ටියට හේතු කරන්න හදනවා. මොකද අපි දන්නේ මේ දෙක විතරයි. මේ සර්වඥාන්සේ මතක් කරන්නේ දැන් තමයි යෝක ඇත්ත ඇති හැටියට පේන්න පටන් අරගත්තේ. ඒ නිසා සාස්ත්‍ර දෘෂ්ටියට වට කල්පනා වෙන්න දෙන්නත් එපා. එහෙමනම් ඒක දැනගන්න. උච්ඡේද දෘෂ්ටියට වැටලා කල්පනා වෙන්න දෙන්නත් එපා. මොකද මේ දෙකම ඇවිල්ලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම භාවනා ඥානයකින්. නමුත් අර්ධ ඥානය. භාගයට දැනගත්ත ඥානය. මෙන්න මෙතනදී තීන්දුවකට එන්න දෙන්නේ නැතුව මේ දැන් යම් ආකාරයකට පිම්බීමක් ඇතුළු පිම්බීම රාශියක් මතුවෙන ආකාරයට අපි අරමුණට ලං වුණාද තවත් ඔය තාලෙටම ලං වෙලා බලන්න. හැකිලීමක් ඇතුළේ හැකිලීම රාශියක් දකින්නවා දැක්කද ඒක තුළ මේ සාස්වත චිත්ත උච්ඡේද චිත්ත මතුවෙන්න ගොජ දාන ගතියක් එනවා. බොරු නෙවෙයි ඇත්තම. ප්‍රත්‍යක්ෂයෙන්මයි එන්නේ. නමුත් අර්ධ ඥානයේ බව තේරුම් අරගෙන දිගට ගියාන සංසිද්ධියම නැතු භාවිත කරා නම් බහුලීගත කරා නම් අපිට අර වගේ අතරමඟදී තීන්දුව කරන්න වෙන සාස්වත වාද උච්ඡේද වාද වලට වැටෙන්නේ නැතුව ඒකත් ණයට නානත් ණයට වැටෙන්නේ නැතුව වැටුණා එහි යත්තා වූ ආස්තික භාවයේ ඇති භාවයේ ප්‍රයෝජනවත් භාවයේ විතරක් වැඩ අරගෙන නාස්තික භාවයට අහු වෙන්නේ නැතුව ඉදිරියට යගෙන මේ ශක්තියක් ලැබෙනවා. අද ලෝකේ භාවනා කර්මස්ථාන දෙන ඇත්තටම බොරු කියනව නෙවෙයි. ඇත්ත මගක් දුරට මේක ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා ඒක Taman ගෙනාපු මත්වීම තහවුරු කිරීමට Tamanගේ මේ අත්දැකීමත් හේතු කරගෙන කියනකොට භාවනා නොකරව පුහුදුනන්ට ඇත්තක උඩ ගිහිල්ලා අර මේ භාග දැනුමින් කතා කරන නැත්තන්ගේ මතයට මත් වෙලා රැළ පිටින්ම ඇතිගෙන යන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මේක නරක දෙයක් නෙවෙයි. හොඳ දෙයක්ුත් නෙවෙයි. මේ අර්ධ දැනුමින් අර්ධ ඥානෙන් මේ අනුන්ට කියාපාන ගතිය තමයි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. අර්ධ ඥානෙ කියන එක උඩ දාන දෙයක්. ඒකට නිකන් ඉන්න බෑ. ඒක ලැබිච්ච ගමන්ම කාට හරි කියන්න පුදුමාකාර ඕන ගතියක් තියෙනවා. අර කරාඹ දෙකක් ලබා ගැනීම සඳහා ඉතාමත්ම ආශාවෙන් හිටපු කාන්තාවකට තනි කරාඹුවක් හම්බෙලා තියෙනවා. ඒක බලඳගෙන ගිහිල්ල ඉවරලා තව ගෑනු කෙනෙක් ළඟට ගිහිල්ල ඉවරලවලු මේ තරමේ ගොන්දුතු ආදෝ කියලා අර තනි කරාඹු දාපු කන පෙන්න ඇවලු මේ තරමේ ගොන්දුතු ආදෝ කියලා අර තනි කරාඹුව පෙන්නන්න කතා කරයි කියලා පෙළ මේ කතාවක් කියනවා. ඒ අම්මන් ටිකත් ඒ වෙනකොට එක මුද්දක් හම්බ වෙලා ඒ මුද්ද දාගෙන ඒක පෙන්නනකොට මේ තරමේ ගොන් මන්දුතු වේ නෑ කියලා එයත් දෙනවා. කන් දෙකටම කරාඹු හම්බ වෙනවා නම් ඇති වෙන්න මුතු පළඳපු කෙනාට ඔහොම පෙන්වන්න දෙයක් නැහැ. ඒ මිනිස්සු ඇත්තට මේව හංගලා තියන්නේ මොකද හොරු ගන්න හින්දා. අන්න ඒ වගේ මේ බාගෙට ආවට පස්සේ ඒක උඩ දාන ගතියක් තියෙනවා. අන්න ඒ උඩ දාන ගතිය දැකලා සර්වඥාන්ස මෙන්න මෙයාම දැන් ඉන්නේ මෙන්න මේ දර්ශනේ. ඒ දර්ශනය නිසා මොහු ඉන්නේ සාස්වත දෘෂ්ටිය. මේ දෘෂ්ටිය නිසා මොහු කවදා හරි මැරිලා ගිහිල්ලා ආවල්තන උපදිනවා. මේක ගැලවෙන්න නම් මොහු දැන් මේ දැකපු දර්ශනයේ සාස්වතවාදයෙන් අර්ථකථනය දුන්නා කියලා මොහු තේරුම් ගන්න ඕනේ. අන්නේ තේරුම් ගැනීම සඳහා මේ බණ කියන්න ඕනේ කියලා සර්වඥාන්සේට තේරෙනවා. නමුත් කවදාවත් සර්වඥාන්සේ මට මෙච්චර ගැඹුරක් තේරුණා කියලා මාන්නයකට හෝ නම්බුවකට ගන්නෙ නෑ කියන ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන බ්‍රහ්මජාල සූත්‍රය. භාග දැනුම කියන එකට අන්නේම ඉන්න බෑ. උද්ද දාන ගතියක් තියෙනවා. ගොජ දාන ගතියක් තියෙනවා. ආන්නේ ඒකෙන්ම දැනගන්න පුළුවන් මේ භාගෙට තැම්පිච්ච ගතිය තියෙනවා. ඉතින් මෙන්න මෙතන තමයි යෝගාවචරය ඉන්නේ. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ පුළුවන් තරම් යම් ආකාරයකට Tamanට අස්පනා අපිට දැකලා අපි වෙන වචනෙන් කියන ප්‍රත්‍යක්ෂව දැකලා යම් කිසි ධර්ම කොටාසයක් විකසිත වේගන එනවනම් විසද වේගන එනවනම් නැගිටලා යන්නේ නැතුව කාටවත් එක කියන්න උත්සාහ කරන්නේ නැතුව එහිම භාවිත කරලා බහුලීගත කරලා මේ සංසිද්ධි කෙලවරට මට යන්න ලැබේවා කියලා කියනවා. හැබැයි කාටවත් කතා කරන්න එපයි කිව්වට අනිවාර්යයෙන්ම කමඨාන් සුද්ධ කරන වෙලාවේදී දැකපු තාලෙන්ම කියන්න පුළුවන් ගතියක් ඇදගන්න. දැන් මේ බණ වලින් මේ දෙකම කියවෙන එකක් තමයි භාවනා කරනකොට අනිවාර්යයෙන්ම දන්නා පුරුදු සංඥාවල් උඩ දාන්න එනවා. ඒ බොරුවට නෙවෙයි ඇත්ත වශයෙන්ම භාවනාවේ දියුණුවක් වෙනුවෙන්.
දිනු වෙනවා ප්‍රත්‍යක්ෂය ඇතුණයි. නමුත් අන්නේකෙදී ඇත්ත ඇති හැටි වෙච්ච හැටි ඒ තාලෙම දන්නා කියනවා වූ කෙනෙකුට විස්තර කරන්න පුළුවන් එක අත්පුදුමාකාර ලාභයක්. ඒ වගේම Tamanටම වැටෙනවා වෙනකට වඩා මට වෙච්ච දේ ඇත්ත හැටියෙන් කියාගැනීමේ ශක්තිය වැඩි වෙන බව. එහෙම නැතුව එතකොට හැබැයි මේ ගතියක් තියෙනවා. ඒ අහගෙන ඉන්න කෙනත් ඕක වැඩි ආගේ ආඩම්බරේ කරන්නේ නැහැ. ඕක නෙවෙයි වැදගත් දේ. දිගටම භාවනා කරගෙන යන එකයි කියලා හරවන නිසා අර කියන කෙනා හිතන්නේ එහෙම නෙවෙයි මට මේ වෙලාවේ නම්බු කළ යුතුයි. නම්බු කරන කාට හරි කමන්නේ නැහැ කියලා කියන්න ඕනේ කිය. ඉතින් අර බණක් නැති භාවනාවක් නැති සමතයක් නැති සීලයක් නැති කෙනෙකුට කියනකොට ඉතින් මේ මිනිස්සු හිතනවා මේ මනුස්සයාගේ මොලේ නරක වෙලා ඉන්නේ. අනිදානි මිනිස්සු කූද්දලානේ කියන්නේ. ඉතින් මේ මිනිස්සු මේ මනුස්සයාට මොකද? ඒක තමයි මේ භාවනා කරලා පිස්සු වැදිනවා කියන්නේ. ඉස්සර ෂෝක් එකට මේ මනුස්සයා හිටියා දැන් මේ ඉන්න පිම්බීමක් අසු බිම්බි රාශියක් තියෙනවා කියේ. ක්ෂණයක් පාස බිඳරයි කියේ මොනවද මේ කතා කරන්නේ කියේ. මේ අනිත් මිනිස්සුත් කලකොල වෙනවා. ඒ නිසා යෝගාවචරය හොඳට දැනගන්න ඕනේ මේ ප්‍රඥාජාල සූත්‍රයේ සර්වඥන්සේ පෙන්වන්න හදන්නේ ඒකත් ණයට වැටුනොත් ඒ කුතිලේ සාසත දෘෂ්ටියට පොර දාන්න පුළුවන් උච්චේ දිට්ඨිය කඩලා දාන්න පුළුවන්. නානත් ණයට වැටුනොත් සාසත දිට්ඨිය කඩන්න පුළුවන් උච්චේ දිට්ඨිය වැඩෙන්න පුළුවන්. ඒක නිසා අපි යම් වෙලාවක සාසත දිට්ඨියට ගහන තද බල වෙනවා කටයුතු කරනවා නම් අපි ඒ වෙලාවේදී මේ අරමුණ ගත්තා වූ නාම රූප ධර්ම කෙන වශයෙන් විදීම උදව් කරන්නා වූ නානත්තනයට හිත දාන්නේ. යම් ආකාරයකට උච්ඡේද දිට්ඨිය තද බලෙන් පටන් ගන්නවා නම් මේ හානිකර විදියට ඒකත්තනාය ක්‍රමයට හිත දාලා සාසත දිට්ඨිය වඩා ගන්නවා. දෙකම ඒ නිසා උපකරණ මිස බාහිර කළ යුතු දේවල් නෙවෙයි. අන්නේ දේ දන්නේ ඒ දේ ඉක්මවා ගියා වූ ගුරුවරයෙක් නැත්නම් මුල්ම කල්යාණ මිත්‍යානන් නම් කියු සර්වඥන් වහන්සේ අන්නේ නිසා යෝගාවචරයා මේ දෙක ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක් මුලදී මේක ණයට අරගෙනයි මේ උපකරණ පාවිච්චි කරන්නේ. පාවිච්චි කරලා පහු වෙනකොට හරියට තේරුම් ගන්නවා මේ වෙලාවේදී මගේ උච්ඡේද දිට්ඨිය නැත්නම් ඕන දෙයක් කරලා හැප විඳපල්ලා කියන කතාව ඇවිල්ලා තියෙනවනම් ඒ වෙලාවට අපි ඒකත් ණය හිත ගන්නවා. ඒකත් ණය පෝෂණය කරනවා. ඒකත් ණය සහිත බුද්ධලනේ අසුරු කරනවා. ඒ ධර්මතාවයට හිත යොදනවා. යම් ආකාරයකට සාස්වත දෘෂ්ටිය වැඩි වෙලා මම දිගට පවතිනවා මම ලබනාත්ම මේට වැඩිය සාරු ආත්මයක් ලබනවා හොඳ ධර්මණ්ඩෝ ලැබලා ව්‍යාපාර කරලා මම හොඳ නමක් ඇති කර ගන්නවා ආදී වශයෙන් අපිට සාස්වත දිච්චිට බර වෙනවනේ එතකොට නානත්තන අය අරගෙන ඉවරලා මේ සෑම සංසිද්ධියක් එකකින් පටන් ගන්නව නෙවෙයි ඒකට අනු කුඩා මේ අංගෝපාංග රාශියක් තියෙන ඒ සෑම අංගෝපාංගයක්ම මැරෙමින් උපදීන් පවතින්නේ කියලා ගන්නකොට ඔය තද බල විදියට අල්ල බදා ගන්න ගැතිය නැති වෙනවා. මෙන්න මේ දෙක හරියට පාවිච්චි කරන්න බැරුව සදාකාලික ඒකත් ණයමයි ඇත්ත නානත් ණය බොරු කිව්වනේ ඉතින් මේ මනස කොට ගන්න බැරි ලෙඩෙක් බාටපත් වෙනවා. නැත්නම් නානත් ණයමයි ඇත්ත ඒකත් ණය බොරුයි කියනවනේ කොට ගන්න බෑ. ඒකට සරුවචන විස්තර කරන්නේ ඉද මේව සත්‍යම් මොගමඤ්ඤ මේකමයි සත්‍ය සියල්ල මේන් කායලා සියල්ල බොරුයි කියනවනේ මේ මනසෙන් සනීප කරන්න බැරි ලෙඩක්. ඒක තමයි දෘෂ්ටිගත වෙනවා කියලා කියන්නේ. මොකද දෘෂ්ටිය අල්ලගෙන නමුත් මේ එකම දෘෂ්ටියකින්වත් ගන්න දෙයක් නෑ. එකම දෘෂ්ටියක් අතහක දාන්න දෙයක්වත් නෑ. මේ හැම දෙයක්ම කොටයක් කරන වෙලාවට අපි ළඟ තියෙන ගලක් ගන්න අඩේට තියන්නේ ආනිච්ච. කොහොගෙම ගිහිල්ලා අන්තිමට කිසිම දෘෂ්ටියක් නැති තැනට ආවට පස්සේ තමයි සරුවචනාංශ කර ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ මේ ලෝකේ ඉන්නා වූ සම්මක් ප්‍රාඥයෝ මෙන්න මේ විදිහේ දෘෂ්ටිගත වෙච්ච නිසා මට පේනවා මෙයා ඉන්න දෘෂ්ටිය මට පේනවා මෙයා යන්න හදන තැන මට පේනවා මෙයා ගලවන්න ඕන තැන මේ කොච්චර දේවල් පෙනුනත් මම කවදාකවත් නම්බුවක් ගන්නෙ නෑ මාන්නයක් ගන්නෙ නෑ ඔන්න ඔකට සරුවචන කියලා කියනවා ඔන්න ඔකට තථාගත කියලා එහෙව් කියලා කියන්නේ ඔන්න ඔකට ඉතින් ඒකට යන අපි මේ අපි ළඟ දැනලා තියෙන දෘෂ්ටි ඔක්කොම පාවිච්චි කරන්නේ. දෘෂ්ටිගත පුද්ගලයෝ පාවිච්චි කරන්නේ. පාවිච්චි කරලා ඒක පාවිච්චි කරන අන්නට ප්‍රයෝජනෙට කියලා දැනගන්න නම් මේ වාගේ ඥානත්තනයි ඒකත්තනයි වගේ මේ මූල ධර්මානුකූල කරුණු විවේක තියෙන වෙලාවක විශේෂයෙන්ම භාවනාව කරලා ඒ නාම රූප වශයෙන් ක්ෂණ වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වැටහෙනකොට මෙවුවා ළඟ තියෙන බව දැනගන්නවා. මේවා දැනගෙනයි මේ ආචාර්යවරු උපදෙස් දෙන්නේ ආවට ගියාට නෙවෙයි. මේ ධර්මතා දෙකට වැඩිය ගැඹුරක් තියෙනවා අව්‍යාපාර ණය කියන එකේ. අව්‍යාපාර ණය කියලා කියන්නේ අවිද්‍යාව
අපි දන්නවා අවිජ්ජානික සංස්කාර පහළ වෙනවා කියලා. නමුත් කවදාකවත් අවිද්‍යාවට කියන්න බැරිලු මමයි සංස්කාර පහළ කළේ කියලා. සංඛාරමය උපාදේතබ්බා මම සංස්කාර පහළ කළ යුතුයි කියලා අවිද්‍යාව සහ සංස්කාර දෙක අතර කිවිසුමක් නැහැ. ව්‍යාපාර කිරීමක් නැහැ. ඒ වගේම සංඛාර පදයන් මේ විඥානීය මම විසින් පහළ කර දෙයක් ඒ නිසා විඥානීය මගේ කියලා කියන්න පුළුවන් ශක්තියක් සංස්කාර වලටත් නැහැ. එහෙම නැත්නම් සංස්කාර විසින් සැලසුම් කරලා ව්‍යාපාර කරලා විඥාන පහළ කරනවා කියන දෙයක් නැහැ. පහළ කරා නම් අයිතියක් තියෙනවා. ඒක එහෙම අයිතියක් නැහැ. ඒ නිසා අවිද්‍යාව සංස්කාර පහළ කළ යුතුයි. පහළ කළ සංස්කාර අවිද්‍යාවේ භාරයේ පවතින්නේ, අවිද්‍යාවගේ නායකත්වයේ පවතින්නේ, අවිද්‍යාව සංස්කාර පහළ කිරීමේ වගකීමක් තියෙනවා, ගිවිසුමක් තියෙනවා, ව්‍යාපාරයක් තියෙනවා කියන දෙයක් ලෝකේ නැහැ. ඒකට කියනවා අව්‍යාපාර ණය කියලා. අව්‍යාපාර ණය කියලා කියනවා. අන්න ඒකේ අව්‍යාපාර භාවය නැත්නම් ව්‍යාපාර අභාවය තමයි අව්‍යාපාර ණය කියලා කියන්නේ. අන්න ඒක හොඳට දකින්නවන යම් කිසි කෙනෙක් මේ අම්මයි තාත්තයි කියලා දරුවෝ ඇති කරනවා කියලා ලෝකේ කිව්වට කවදාකවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. අම්මයි තාත්තගේ සංසිද්ධිය වෙනම එකක්. දරුවෙක් පිළිසිඳ ගැනීම ඊට වෙනස් දෙයක්. ඒක නිසා මේ දරුවා මම බිහිකලයි කියලා හදන එක හොඳයි සමාජ මේ සංස්කෘතික ලක්ෂණ කියලා බලනකොට. මොකද ඒක අහම්බයක්. ඒක සදාකාලික අහම්බයක්. ඒක මේ අම්මගේ තාත්තගේ අහම්බයක් නෙවෙයි. අන්නේ අහම්බේ තේරුම් අරගත්තයි කියලා දරුවා හිතුව කාර්යයක් නෙවෙයි. ඒ දරුවෝ කියලා දෙන්න ඕනේ මේ දෙයයන්ාංශය වැදුවා. දෙයයන්ාංශය ඇති කරා. ඒක බුදුහාමුදුරුවෝ මේ බ්‍රහ්මයේ කටේ කියලා කියන්නේ අම්මගේ ලිංගෙද කියලා. එහෙම වැඩිල්ලක් මේක නෑ. ඒක අභ්‍යාපාර ක්‍රමෙද සිද්ධ වෙනවා. ඒ වගේම අම්මලා තාත්තලා උනන දරුවෝ ලැබෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම අපි කොච්චර ව්‍යාපාර කරත් අසාර්ථක වෙන්නත් තියෙනවා. අසාර්ථක ව්‍යාපාර ගන්න ව්‍යාපාර සාර්ථක වෙන්නත් තියෙනවා. අන්නේ අව්‍යාපාර ණයක් ලෝකේ තියෙනවා කියලා දන්නවනම් කවදාකවත් අවතනයි සඳහන් කරනවා මේ ආත්ම දෘෂ්ටියක් ගන්නෑ. ආවලා විසින් ආවලා ඇති කරා කියන්න බෑ. ඒ සංසිද්ධිය එකතු වෙච්චාම ඵලෙ පහළ වෙච්චා. ඒක නිසා ඒක අර ඒකත් ණය නානත් ණයට වැඩිය මේ අභ්‍යාපාර ණය දැනගත්තට පස්සේ ඕන වෙලාවක නාලා අතක් පිට අතක් තියන පැත්ත කරගෙන ඉන්නවා. මොකද අපි කොච්චර දඟලුවත් නැතත් වෙන්න තියෙන්නේ වෙන. ඒක නිසා කවදාකවත් ආත්ම දෘෂ්ටියකට වැටෙන්නේ නැහැ. මම මේක මේ වෙලාවේ කළ යුතුමයි කියලා අනුන්ගේ වැඩක්වත් ඊයේ වැඩක්වත් හෙට වැඩක්වටත් අපි තලෙන්නේ. වැඩ යුත්තක් තියෙනවා. මොකද්ද මේ වෙලාවේ වෙන දේ මොකද්ද කියලා අප්‍රමාදීව දැන ගැනීම නම් මං කල යුත්ත. ඉන් පරිබාහිර වූ අනුන්ගේ වැඩ සඳහා ව්‍යාපාර කරනවා කියනකොට ඒ පුද්ගලයා දැන හෝ නොදැන අත්දිට්ඨියට වැඩ. අන්නේ අත්දිට්ඨිය ගහන අත්දිට්ඨියෙන් බලවත් වෙච්ච කුරුවල් වෙච්ච මලකට කාච්ච කෙනෙකුට නම් හොඳට කියන්න පුළුවන් අභ්‍යාපාර ණය. අභ්‍යාපාර ණය හරියට අල්ලගත්තොත් ඒ පුද්ගලයා කෙනෙක් විසින් මේ ලෝකේ ඇති කළා කෙනෙක් විසින් මේ ලෝක ඇති කරනවා එයා තමයි ලෝකේ ඊශ්වරයා එයා තමයි මේ ලෝකේ මෞංකාරයා කියලා ගන්න අත්දිට්ඨියට යට වෙන්නේ නැහැ. නමුත් මේක වරදවා ගත්තොත් අව්‍යාපාර ණය කියන දැත්තට එීම අකිරිය දිට්ඨියට වැටෙනවා. ඒ වගේම මේ උච්චිත දිට්ඨියට වැටෙනවා. මේ කවුරුත් විසින් කරන්නේත් නැහැ අපාය පොතේ කවුරුත් නල්ලියා ගන්න ඒ නිසා පව් කරාට ප්‍රශ්නයක් නැහැ. ඒක විඳින්න කවුරක්වත් වෙන්නේ නැහැ. මොකද දඬුවම් දෙන්න වෙනම යමපල්ලෙක් නැහැ. කියලා අකිරිය වාදයකට වැටලා තමයි මේ ලැබෙන ස්වභාවික සම්පත් ඒ වගේම මිත්‍යාචාරවල යෙදিলা අකුසල් කරගන්නේ කියන්නේ. ඒක නිසා අභ්‍යාපාරණය බොහෝ නම්බුකාරණයක්. මොකද ඒක වැරදි විදිහට පාවිච්චි කරන්න ඉඩක් තියෙනවා. එහෙම කෙරුවොත් ඒ පුද්ගලයාට අකිරිය දිට්ඨියටපත් වෙලා කරන්නේක් නැහැ. එහෙම නැත්නම් විධායකයෙක් නැහැ, කාරකයෙක් නැහැ. ඒක නිසා මේ අපිට ඕන විදිහට මේක ඉන්න පුළුවන් කියලා අනුන්ගේ සැප නැත්නම් අනුන්ගේ සුභ සිද්ධිය ආතක්ෂේරුවපත් කරන්න ඉඩ තියෙනවා. ඒක භයානකයි. නමුත් වෙන කෙනෙක්ගේ ආධිපත්‍ය යටතේ නෙමෙයි අපි ඉන්නේ. ව්‍යවංකාර කෙනෙක්ගේ ආධිපත්‍ය නෙමෙයි යටතේ ඉන්නේ. ඒ නිසා අපිට ස්වාධීනත්වයක් තියෙනවා. අපිට ප්‍රතිපදාව රකින්න පුළුවන්. අපිට බයලජ්ජාව ඇති කරගන්න පුළුවන්. අපිට ඉන්ද්‍රිය සංවරය ගන්න පුළුවන් කියලා ඉදිරියට යන්න මේ අභ්‍යාපාර ණය බොහෝම වටිනවා.
ඇත්තටම කියනවනම් මේ විපස්සනා භාවනා කරනකොට මේ අව්‍යාපාර ණය කියන එක සරුවචනත කොච්චර විස්තර කරලා දීලා තියෙනවද කියනවනම් Taman ඉන්න තැන ගුරුවරයාට විපස්සනාව තේරෙන්නේ නැත්තම් ඒ කියන්නේ Tamanගේ ගමනට බාධා වෙනවනම් රැක ගියත් කමක් නැහැ කියලා තියෙනවා ඒ තැනේ. නොකිය ගියත් කමක් නැහැ කියලා තියෙනවා. බුදුංගෝ දෙනෙක් කියන්නේ අපි ශාසනය කරන්නේ අපටයි හොඳට තේරෙන්නේ අපි කියන විදිහට හිටපල්ලා කියලා මේ ණය ක්‍රමයක්වත් මේ බුදුහාමුදුරන් බ්‍රහ්මජාලයක්වත් මොනවත් නැතුව මොකද්ද පූජා ධර්ම එහෙම නැත්නම් මේ චාරිත්‍ර වාර්ථ පොදියක් කරේ තියාගෙන ඔක්කොම ඒ අනුව යා යුතුමයි කියන න්‍යායකට පිළිටනවා. හොඳට භාවනාව හරියාගෙන ඉන්න විපස්සනා කරන කෙනාට තේරෙනවා මේක නරක නෑ නරකක් නෙවෙයි නමුත් මේට වැඩි කල යුත්තක් තියෙනවා අප්‍රමාදයයි මේට වැඩි වටිනදී මෙතන හිටියොත් එimhe අප්‍රමාදයක් නෑ මෙතන තියෙන්නේ නිතරම කලගෝසාව රණ්ඩු දබර එහෙම නැත්නම් හැනකෙලි ඒ නිසා මෙතනින් මම ගැලවෙන්න ඕනෑ කියලා යන්න ඇත්තටම සර්වඥයන්ගේ සම්පූර්ණ බලපත්‍රය දීලා තියෙනවා ඒ වගේම තමයි තව ඕන තැනකට Taman ගියා ඊළ දවස් කීපයක් යනකම් ගුරුවරයෙක් වශයෙන් කෙනෙක්පත් කරගන්න එපයි කියලා මොදේපත් කරගන්න කෙනා විපස්සනා දන්නේ නැතිනම් එනකින් මහා මාතු කරේ. ඒ නිසා නිසෙ ඉල්ලන්න එපයි කියලා කියනවා දවස් දෙක තුනක් යනකම් ඉඳලා බලලා නිසෙ කැමති නම් නිසෙ ඉල්ලගන්න කියනවා. ඒ බලන්නේ මොකද මේ පුතේ අභ්‍යාපාර ණය ශිෂ්‍යයන්ගෙන් ගැලවී ජීවත් වීමේ ශක්තිය මොහොතුල තියෙනවා. ධර්මයෙන් ගැලවී ජීවත් වීමේ ශක්තිය මොහොතුල තියෙනවාද? මේ පූජා සත්කාර සම්මාන වලින් නැත්තම් පූජා විදි වලින් වෙන්ව ආධ්‍යාත්මයක් වැඩිීමේ අප්‍රමාද වීමේ ක්‍රමගුණ කියනවා නම් ඒ පුත්කලයාගෙන් බ්‍රහ්මජාලයෙන් ගැලවීම හිතා ගන්න පුළුවන්. නැත්තම් බ්‍රහ්මජාලය වල තවත් ජාලයක තමයි පැටලෙන්නේ. ඒ සමේ අභ්‍යාපාර ණය මේ ආයතන සංග්‍රහයට ගැලපෙන්නේ. අධිකාරියට ගැලපෙන්නේ නැහැ. මේ ධර්මයේ කිසිම අධිකාරී ශක්තියක් නැහැ. ඕනම කෙනෙකුට ස්වාධීනත්වයක් තියෙන ඕන පරිශීලනයක් කරන්න දරුවත් යනසේ සාක්ෂි. උදාහරණ කියන්නේ කළ දේ ඵලඵලයි. අන්නේ විදිහට එදා පැවතිච්ච බමුණු මත බලංකාරය සුමානයක් කරපු වැඩ පොළු කාලයට වරුවයි කිව්වා වගේ ඔක්කොම බින්දේ සර්වඥාන්සේ මේ අභ්‍යාපාරණයි. ඒ කිසිම ව්‍යාපාරකින් නෙවෙයි සිද්ධ වෙන්නේ බ්‍රහ්මයේක්වත් නවංකාර දෙයියෙක්වත් මොනම දෙයකට නෙමෙයි මෙන්න මේ අන්තිමට විස්තර කරන්න පුළුවන් වූ ඒවං ධම්මතානාය කියන ණයටයි. මෙන්න මේක ධර්මතාවයක් ලෝකේ තියෙන. ඒකට කියනවා හතරවෙනි ණය ඒවං ධම්මතා ණය. ඒවං ධම්මතා ණය කියලා කියන්නේ කිරි තිබ්බොත් මේ කිරි වෙයි. මේ කිරි වලින් වතුර ටික අයින් කරුවොත් චීස් වෙයි. නැත්නම් කිරි වලින් හදලා ගත්තොත් බටර් හදා ගන්න පුළුවන්. චීරම්මා දදිම්මා නවනීත නාතිම්මා සප්පි මණ්ඩෝ. එච්චරයි. ඕක මේ දෙයයන් ආදී කරන දෙයක්වත් නැත්නම් කායගතවත් මේ අධිකාරණ ශක්තියක්වත් අධිකාරී ශක්තියක් මොකක්ද? ඒවං ධම්මතානය. ධර්මතාවයක් මේ ලෝකේ තියෙනවා. ඒක බුදුහාමුදුරන්ට අයිතිත් නෑ. මෞංකාර දෙයියන්ට අයිතිත් නෑ. ඇත්තටම කියලා මෞංකාර දෙයියෝ බුදුහාමුදුරෝ ධර්මතා ණයට යටයි. ඒ බව තේරුම් ගත්තොත් ඒ මනුස්සයා මොකාටවත් යට නෑ. යම් කිසි කෙනෙක් මේ ඒවං ධම්මතා ණය තේරුම් ගත්තොත් ඒ මනුස්සයා මොකාටවත් යට වෙන්නේ නෑ. ඒ මනුස්සයා විතරයි විමුක්තිය ලබන්නේ. ඒක නිසා මේ ඒවං ධම්මතා ණය කියන ධර්ම න්‍යාය තේරුම් ගත්ත කෙනා කවවමදාකවත් අහේතුක දෘෂ්ටියකට වැටෙන්නේ. මේ සිද්ධිය ඇති වෙන්නේ ආවට ගියාට කියලා කවදාකවත් වැටෙන්නේ. ඒ වගේම අකිරිය දික්කයකට වැටෙන්නේ නැහැ. හොඳ කෙරුවත් නරක කෙරුවත් මට දෙයක් නැහැ කියලා හිතෙන්නේ නැහැ. ඒ නිසා ඒවං ධම්මතා ණය පටලවා ගත්තොත් වැරදිවට දැක්කොත් ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම අකිරි දිට්ඨියද අහේතුක දිට්ඨිය කියන භයානක දෘෂ්ටි දෙකට වැටෙනවා. මේ කවුරු කරන දෙයක් නෙවෙයි ඉබේ සිදුවෙන දෙයක්. ඒක නිසා කාටවත් අපි වැඳිය යුතු නැහැ, පිළිය යුතු නැහැ, අම්මෙක් නැහැ, තාත්තෙක් නැහැ, හොඳක් නැහැ, නරකක් නැහැ, දානයක් නැහැ, කුසලයක් නැහැ ආදි වශයෙන් අකිරිය දිට්ඨියට වෙනවා. ඒ කියන්නේ අහේතුක දිට්ඨියට වෙනවා. ඕනෙම හේතුවක් නිසා ඕනෙම දෙයක් පහළ වෙන්න පුළුවන්. මේ උග්ගහක් මිරිකුව කිරියෙන්න පුළුවන්. වැලි මිරිකුව තෙල්ලෙන්න පුළුවන්. ආන්නේ වගේ අහේතුක දිට්ඨිය වලට වැඩ. එතකොට මේ මනසෙන් කියන්නේ පිස්සු හොඳ එක කියලා. හොඳ ඥාන කල්පනාවකින් තමයි ගිහිල්ලා තියෙන්නේ සාමාන්‍ය පිස්සුවෙම නෙවෙයි. හොඳ එක මොකද හේතුව විමර්ශක බුද්ධියමයි අරන් තියෙන්නේ. ඒ මනස ගොඩ ගන්න අමාරුයි. මේ අපි කතා කරපු මේ කුබ්බන්තවාදයට කියලා සස්සත දිට්ඨියට වැටෙන එක
මේ අපි ගත්ත නානත්තනය අනුවදිගේ කියලා පටලවා ගැනීමක් අනුව තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ අපි ඔය භාවනා මාර්ගයේදී අතරමැද පහළ වෙන විවිධාකාර අර්ධ ධනමේ පාලන සෑම හිතවිල්ලක්ම නරක දේවල් නෙවෙයි, අහඹු දේවලුත් නෙවෙයි, භාවනා නිසාම පාලන ප්‍රතිඵලයක්. නමුත් ඒ කෙලවර දක්වා යන්න ඉස්සලා මේ මොකක් හරි එකක් අල්ලගත්තොත් ඒ අල්ලගත්ත තැන නතර වෙනවා. අපිට කවදාකවත් මේ දෘෂ්ටිය ප්‍රහාණය කරමින් ඉදිරියට යන ගතිය නැත්නම් නාම රූප පරිච්ඡේද ඥානයේ ඉඳලා පච්චේ පරිග්‍රහ ඥානය කියන ප්‍රත්‍ය දැක ගන්නා ඥානය ධම්මඨිති ඥානයට යන්න න්‍යාය ක්‍රම දැනගැනීමේ ශක්තිය නැතුව යනවා. සමහර ඇත්තෝ මේකම පෙන්වලා දීලා තියෙනවා මේ කිසිම භාවනාවක් නැතුව විමර්ශක බුද්ධියෙන් තර්කේනොත් මෙතෙන්ට එන්නත් පුළුවන්. ඒක සර්වජන් වහන්සේ ප්‍රතික්ෂේප කරලත් නැහැ. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් විමර්ශක බුද්ධිය නැතුව හොඳට සමත භාවනා කරලා සීලයක පිළිපදලා මෙතෙන් ඇවිල්ලා විමර්ශක බුද්ධිය නැතුව හිර වෙන්නත් ඉඩ තියෙනවා. විමර්ශක බුද්ධියෙන් ඇවිල්ලා යම් කිසි තැනකට එතනදී සති සමාධිය ඇති කරගෙන මේ සීලවත් වෙලා කලේතුයේ දෙක නොකර දිගටම විමර්ශක බුද්ධිය හිටියොත් ඒත් හිර වෙනවා. ඒ නිසා මේ දෙකම උපක්‍රම වශයෙන් උපකරණ වශයෙන් පාවිච්චි කරනවා මිස මේ එකේ කොයි එකේද අපි ඉන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒක ඉක්මවන. සර්වඥාන්සේ සඳහන් කරනවා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත මේ ලෝකේ මම ඊතර වුණා. මම මේක දැක්කා. ඒ විතරක් නෙවෙයි අනිත් අයගෙත් ඒ දකින්නයි. මේක තමයි කියන්නේ බුද්ධ චක්ෂුෂය කියන්නේ. ඒ නිසා අපිට කරන්න සිද්ධ වෙන්නේ අර ඉස්සරහින් ඇසක් තියෙන කෙනෙක් නැත්නම් ඇස් දෙක තියෙන කෙනෙක් අනුගමනය කිරීම. අර අපිට මේ තියෙන අන්ධ භාවය ආචාර්යත්වයේ තියාගෙන ගන්න බෑ. ඒකම අන්ධයි කියලා වැඩ නොකර ඉන්නත් බෑ. ඒ නිසා සර්වචනාතේ මේ ගුණ දෝෂ විවේචනය කිරීම වගේ ලාමක වැඩවලදී හිත නරක කර ගන්නවා වෙනුවට ඊට වඩා ගැඹුරු වූ දුද්දස වූ දුරවබෝධ වූ තැනකට සංඥා වංශය ගෙනලා තාරේ. අතල්ලා කියනවා මේ ඕනම කෙනෙක් එක්කෝ ඒකත්තනයි එක්කෝ නානත්තනයි එක්කෝ අව්‍යාපාරණයි එක්කෝ ඒවන් ධම්මතානයි කියන මේ හතරෙන් එකට අහුවෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම කියනවනම් අහුවෙලා තියෙන්නේ මෙන්න මේ ණයටයි කියලා දැනගන්නවනම් ඒක එතනම විමුක්තිය. අහුවෙලා ඉන්න බව නම් මතක තියාගන්න. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මොකේද අහුනේ කියලා හරියට විසදව දැනගන්න ඒක අරමුණ කෙරෙහි ප්‍රිය භාවය ඇති වුණා නම් සස්සත දිට්ඨියට බර වැඩි. අරමුණ අප්‍රිය අමනාප වුණා නම් උච්චිත දිට්ඨියට බර වැඩි. එතකොට අරමුණ කිසි ප්‍රියමනාප භාවය වෙලා තියෙද්දි මට අරමුණේ ප්‍රියමනාප භාවය පහළ වුණා කියලා දැනගත්තා නම් සස්සත දිට්ඨිය තියෙන මට එකෙන් ගැලවෙන්න ඕනෑ කියන උපක්‍රමයේ අතට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම නොදකින්න උපතන් කියන විදිහට උච්ඡේද පැත්තට ගියාට පස්සේ මට මේ පහළ වෙලා තියෙන මේ විනාශක දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටිය අරමුණේ දෝෂයක් නෙවෙයි කියලා එතෙන්දි හරියට තේරුම් ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට උත්තරේ ලැබිලා තියෙන්නේ. ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම ඊගාවට යන්න තියෙන පාර දවස් දෙක තුනක් හෝ තරමලා පොරකාලා ගුරුවරයෙක් නැතුව උනත් විසඳ කරගන්න පුළුවන්. නමුත් මේ අරමුණේ දෝෂයක් කවුරුහරි කැහපු නිසාය, ඍතු නිසාය ආදී වශයෙන් බාහිර දෙයකට මේක හේතු කරන්න ගියොත් අනිවාර්යයෙන් මේ පුද්ගලයා එතනම කරකැවෙන්න පටන් ගන්නවා. අන්න එහෙම වෙන්න දෙන්නේ නැති වෙන්නේ තමයි මේ කමඨාන් සුද්ධ කිරීම. මෙවැනි කොටස් ධර්ම දේශනා ධර්ම සාකච්ඡාවල ඉදිරිපත් කිරීමෙන් කරන්නේ අපි කොච්චර අරමුණ පිළිබඳව ඇත්ත ඇති හැටියෙන් දැක්කත් මේ දෘෂ්ටි ජාලය නිසා අපිට ඒක වැරදි අර්ථකථනයකට එන්න පුළුවන්. ඒක හොඳ ලකුණක් හැබැයි. අලුත් වෙනවා අර්ථකථනය අලුත් වෙනවා. අලුත් වෙන ඉදිරියට යනකොට මේ ණය ක්‍රමයක් දැනගෙන අරමුණේ විවිධ පැති දකිමින් කිසිම දෙයකට නතර නොවි අන්තිම දක්වාම පරිපූර්ණ වීර්යය දක්වාම යා ගන්න පුළුවන් වුණොත් අන්න සර්වචනාංශේ කියාවු මුකම්පා කරපු ඒ ණය ක්‍රමයට කියන මේ බ්‍රහ්ම ජාලයෙන් ගැලවීමේ බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. ඒකවල බුදුහාමුදුරනේ කවුරු බැන්නත් එකයි ස්තුති කරුවත් එකයි. ඒක ඒගොල්ල කරගත්තාවයි Tamanne තියෙන්නේ ලැබිච්ච වෙලාවේදී Tamanගේ මූල කර්මස්ථානේ පරියන්කේ වේවා සක්මනේ වේවා ඉදිරියට කටයුතු වල ඒට හිතියව දාන හිටියොත් ඒක තමයි අපි ගැලවෙන්නේ. ඒක නිසා අපි කල්පනා කරගන්න ඕනේ මේ යඹුරු තමයි බුද්දස තමයි. අන්න එවැනි ධර්මයක් සර්වචනාංශයේ දේශනා කරන ඉතාම අනුකම්පාවෙන් අපිට ඒ සර්වචනාංශගේ අනුකම්පාව වේවා. අපේ ශ්‍රද්ධා විදේශ සමාධි ප්‍රඥා දිනු වෙලා මේ එකම නාය ක්‍රමයකටවත් අහු නොවි අවසාන මේ බ්‍රහ්මජාලයෙන් ගැලවීමේ කෙලවර
විමුක්ති සුඛේ සඳහා මේ ධර්ම කොටස අපේ භාවනා ක්‍රමේ කාන්තේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා.